हालेलुया දෙවියන් වහන්සේ ප්‍රශංසා කරනවා උදෑසන අපි දෙවියන් වහන්සේගේ වචනේ අපි බලන්න යනවා අපි සෑම කෙනෙක් නැගී සිටිමු අපි දෙවියන් වහන්සේගේ වචනේ ස්වාමීන් වහන්සේට බාර කරලා කියනවා මුළු මහත් විශ්වයක්ම පාලනය කරන්නා වූ අති ධර්මිෂ්ඨ සර්ව බලධාරී දෙවියන් වහන්සේ අපට ස්තුති කරනවා අද දවස නිසා ස්වාමිනේ මේ මොහොතේ ස්වාමීන් වහන්සේ අපි මේ දවසේ අනර්ගම කොටසට ඇතුල් වෙන්න යනවා ස්වාමීන් වහන්සේ. ස්වාමිනේ මක්නිසාද ඔබ වහන්සේ දැන් අපට කතා කරන්න යන නිසා ස්වාමීන් වහන්සේ. ස්වාමිනේ ඔබගේ වචනේ ජීවමානයි ස්වාමීන් වහන්සේ. එය සියලු දෙමුවත් කඩුවටත් වඩා තියුණුයි ස්වාමීන් වහන්සේ. ස්වාමිනේ ඇට මස් ලේ නහර සන්ධි විසන්ධි කරා යන කරා ඔබ වහන්සේගේ වචනේ බලවත් ස්වාමීන් වහන්සේ. ස්වාමිනේ අද දවසේ ඔබගේ වචනේ කරනකොටගෙන අපිට ස්වාමීන් වහන්සේ අලුත් බලාපොරොත්තුවක් දෙන්න කියලා යාචනා කරනවා. ස්වාමීන් වහන්සේ අපගේ ජීවිතේ වැරදි අඩුපාඩුකම් තිබෙනවා නම් ඒවා අපට කමා කරලා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ තුල ප්‍රීතියෙන් ඉදිරියට යන්න කරුණාව දුන්න මැනව. ස්වාමිනේ පටන් ගැනීමේදී අන්ධකාරය තිබුණා ස්වාමිනේ ඔබ වහන්සේගේ වචනෙන් කිව්වම ආලෝකය වේවා කියලා ස්වාමීන් වහන්සේ. ඒ වචනේ කරුණාවකට අන්ධකාරින ආලෝකය වෙන්නුණා සේම. අද දවසේද ඔබගේ දරුවන්ගේ ජීවිතවල ස්වාමිනේ මේ වචනේ කරුණාවටගෙන ඔබ වහන්සේගේ ජීවිතවල තිබෙන සියලු අඳුරු තැන් ඔබ වහන්සේ ආලෝකයට ගෙනාම් වෙනවා. වචනේ ගෙනනව මාත පාරයි. මාගේ සිතුවිලිවත් මාගේ යෝජනාවත් මගේ කැමැත්තවත් නොවේ ස්වාමිනේ. ස්වර්ගික දේම ඔබ වහන්සේගේ දරුවන්ට ඔබ වහන්සේ කතා කළ වෙනවා. ගිනින් වචනේ ගෙනනව මාද වචනේ අසන්නව දරුවද යටත් වෙනවා ඔබ වහන්සේට ස්වාමිනේ. වචනයටද අසන්නව දරුවන්ටද බාධා කරන සියලු අන්ධකාර ආත්ම යේසුස් වහන්සේගේ නාමයෙන් පාවෙලා ඔබ වහන්සේගේ දරුවන් තුළ සමාදානයේ ප්‍රීතිය තැබුවම වෙනවා. ඔබගේ ලේවට යටත් වෙලා කැප වෙනවා ස්වාමිනේ. නාසරී යේසුස් වහන්සේගේ ලේ වල නාමයෙන්. ආමේන්. ආමේන්. අපි සිංහලේ පාඩමු. ආමෙන්. අපි විශ්වාස කරනවා දෙවියන් වහන්සේගේ අභිමුඛයට උන්වහන්සේ දකින්න උන්වහන්සේගේ ගෘහයට ආපු හැම කෙනෙක් තුළම ප්‍රීතිය තිබෙනවා කියලා ප්‍රීතියෙන් ඉන්නවා කියලා හාලෙලුයා. ස්වාමීන් වහන්සේ යහපත් හාලෙලුයා. මක්නිසාද අපි දෙවියන් වහන්සේගේ ගෘහයට ඇතුල් වෙනකොටම ස්වාමීන් වහන්සේ අපේ ජීවිතවල හාස්කම් කරන්නට යනවා. හාලෙලුයා. අපේ දුක වෙහෙස බර කඳුළු වේදනා මේ සියල්ල උන්වහන්සේ පහ කරන්නට යනවා. මක්නිසාද මේ ස්ථානයේ ක්‍රියා කරන්නේ දෙවියන් වහන්සේ. ආමෙන්. උන්වහන්සේගේ වචනේ කියනවා දෙන්නෙක් හරි තුන්දෙනෙක් හරි මාගේ නාමයෙන් එක්රැස් වෙනවද මං එතන ජීවමානව ඉන්නවා කියලා. හාලෙලුයා. ප්‍රේමවත් සහෝදරයන් සහෝදරිය අපේ දෙවියන් වහන්සේ සොහොනේ නැහැ. හාලෙලුයා. උන්වහන්සේගේ සොහොන අදටත් හිස්. උන්වහන්සේ ජීවමාන අප සමග සිටිනවා. ආමෙන්. අද දවසේ උන්වහන්සේ යහපත් දෙයක් අපගේ ජීවිත කරන්නට යනවා. හාලෙලුයා. කී දෙනෙක් විශ්වාස කරනවද ස්වාමීන් වහන්සේ ඔබට අද යහපත්ම දෙයක් දෙන්න යනවා කියලා. ආමෙන්. උන්වහන්සේගෙන් පැමිණි සියල්ල යහපත්. හාලෙලුයා. ආමෙන්. හොඳයි අද වචනය මම කොටස් දෙකකට වෙන් කරගත්තා. එකක් තමයි පොඩි ඉගැන්වීමක් සමග දෙවියන් වහන්සේගේ දේශනාවට යන්න. මක්නිසාද ප්‍රේමවත් සහෝදරය සහෝදරි මේ දෙවියන් වහන්සේගේ වචනේ අපිට එක තැනක්වත් අපිට සුළු කරන්න බෑ. ආමෙන්. මක්නිසාද මේ සම්පූර්ණ වචනේම දෙවියන් වහන්සේගේ ආනුභාවයෙන් ලියවිලා තිබෙන්නේ. ආමෙන්. අනාගත වක්තෘවරුන්ට දෙවියන් වහන්සේ එළිදරව් කරපු කාරණා තමයි ලියවිලා තිබෙන්නේ. ආමෙන්. ආදම් සහ ඒව මැරීම සම්බන්ධව මෝසෙස් ලිව්වේ. ආමෙන්. මෝසෙස් ගොඩක් කාලයකට පස්සේ. නමුත් දෙවියන් වහන්සේ සත්‍ය මෝසෙස්ට එළිදරව් කරනු ලැබුවා. ආමෙන්. හොඳයි ඒ හින්දා අපි දෙවියන් වහන්සේගේ වචනේ කුඩා පොතක් තිබෙනවා පරණ කිවිසුමේ. ඔයගොල්ලෝ හැමෝම මේ පොත දන්නවා. යෝනා. ආමෙන්. ප්‍රේමවත් සහෝදරය සහෝදරි මේ පරණ කිවිසුමේ අනාගත වක්තෘවරු ඒ කියන්නේ යෝනා කියන අනාගත වක්තෘවරු මේ කුඩා අනාගත වක්තෘවරු 12ක් ගැන සඳහන් වෙලා තිබෙනවා. ඒ වගේම යෂායා එලීෂා එතකොට හෙසකියල් දානියෙල් යෙරමියා මේ වගේ අනාගත වක්තෘන් ගැන වෙනම කතා කරලා තිබෙනවා. මේ යෝනා සහ නාහුම් කියන අනාගත වක්තෘවරුන් දෙදෙනා ගොඩක් සුවිශේෂී. ඒ තමයි
මේ යෝනා සහ නාහුම් කියන අනාගත වක්තවරුන් දෙදෙනාම නිනිවේ ගැන දේශනා කරා. මෙතනදී පොඩි වෙනසක් වෙනවා යෝනා සහ නාහුම් අතර. මක්නිසාද යෝනා නිනිවේට ගිහිල්ලා නිනිවේට දේශනා කරා. නමුත් නාහුම් අනාගත වක්තෘතුමා ඊශ්‍රායලයේ ඉඳගෙන නිනිවේ ගැන දේශනා කරා. ආමෙන්. ප්‍රේමවත් සහෝදරය සහෝදරි, දෙවියන් වහන්සේගේ වචනේ කියනවා මේ යෝනා කර්ණ කොටගෙන 1,20,000කට ආසන්න ප්‍රමාණයක් නිනිවේදී දෙවියන් වහන්සේ ගැලවුම් ලැබුවා. පසුතැවුම්ට ගෙනව ලැබුවා. හාලෙලූයා. එක මිනිසෙක් පෞල්තුමා කියනවා එක මිනිසෙක් එක නගරයක් දෙවියන් වහන්සේ බොහෝ හාස්කම් කරන්න යනවා කියලා. ප්‍රේමවත් සහෝදරය සහෝදරි, පුද්ගලිකව සෑම මිනිසෙක් තුලම ඔබ සමග දෙවියන් වහන්සේ සිටිනවා. යක්ෂයා මේ දේවල් ඔබෙන් අමතක කරනු ලබනවා. ඔබට තිබෙන ආධිපත්‍ය මේ පොළොවේ අමතක කරනු ලබනවා. නමුත් ඔබ සමග සිටිනවා. ඒ ඔබ සමග සිටින දෙවියන් වහන්සේ ක්‍රියා කරන්නට යනවා. ආමෙන්. ප්‍රේමවත් සහෝදරය සහෝදරි, උන්වහන්සේ අපට දුන්නේ එක දෙයක් ගැන ආධිපත්‍ය නෙවෙයි. අපට දුන්නේ සුවය ගැන හරි, එහෙම නැත්නම් ආර්ථිකය ගැන හරි, එහෙම නැත්නම් අපේ අනාගතය ගැන හරි ගැන විශ්වාසගතකම සහතික නෙවෙයි. උන්වහන්සේ අපට දුන්න මේ පොළවේ සියලු දේ ගැන බලය සහ ආධිපත්‍යය. ආමෙන්. ඒකයි එක මිනිසෙක් මේ යෝනා කර්ණ කොටගෙන 1,20,000ක් ගැලවුම් ලැබුවා. ආමෙන්. ප්‍රේමවත් සහෝදරය සහෝදරි, අපි යෝනා ගැන අපි දන්නේ අහමු මොනවද? මම දැකලා තිනවා මම කුඩා කාලේ පවා මේ පාස්ලස් ඉස්ලා දන්නවා ඇති. ඔයගොල්ලෝ අහලා ඇති. ගොඩක් වෙලාවට අකීකරුකම ගැන උගන්වන්න ගියාම යෝනාව තමයි ගන්නෙ. තමයි සබත් සන්ඩේ ස්කූල් වල මේ වගේ මේ අකීකරුකම කරන. අන්න දැක්කද යෝනාට කිව්වා දෙවියන් වහන්සේ නිනිවේට යන්න කියලා. යෝනා වෙන කොහෙන්ද ගියා? ඊට පස්සේ යෝනා නැවක ගියා, ගිලුණා මාළේ. මෙතන මේ යෝනා කියන මනුෂ්‍යයා ගැන හරි මේ නරක සිතුවිල්ලක් අපේ තිබෙනවා නේ. අපේ කවුරුෙකුත් අම්මෝ ඔයා නිකන් යෝනා වගේ කියපුවම නිකන් අර දෙවියන් වහන්සේට අකීකරු වැඩ කරන කෙනෙක් වගේ අපිට දැනෙන්න පුළුවන්. එහෙම එකක් තියෙනවා නේ. ප්‍රේමවත් සහෝදරය සහෝදරි, යෝනා කියන්නේ එහෙම කෙනෙක් නෙමෙයි. අද අපි බලන්න යනවා. ඇයි යෝනා නිනිවේට යන්න බෑ කිව්වේ? ඇයි යෝනා තර්ෂීස් වලට ගියේ? ඇයි යෝනාට දෙවියන් වහන්සේ නිනිවේට යන්න කියද්දී යෝනා ඊශ්‍රායෙල් පලා ගියේ? ආමෙන්. මේ කාරණා අපි බලනකොට අපිට තේරෙනවා දෙවියන් වහන්සේ කොතරම් යෝනාත් සමග සිටියද, යතරම් යෝනා දෙවියන් වහන්සේට අනර්ග මිනිසියෙක්ද කියලා. ආමෙන්. ප්‍රේමවත් සහෝදරය සහෝදරි, අපි ඉක්මනින් කියමු යෝනා අනාගත වක්තෘගේ පොතේ පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය. ස්වාමීන් වහන්සේගේ වචනය අමිත්තායිගේ පුත්‍ර වූ යෝනා වෙතට පැමිණ නුඹ නැගිට නිනිවේ නම් මහත් නුවරට ගොස් ඒට විරුද්ධව මුරගසා පන්නයි කීසේක. ප්‍රේමවත් සහෝදරය සහෝදරි, මේ යෝනා ගැන මට මතකයි එක කාලයක් තිබුණා මේ කතෝලික සභාව මේ පාපු වහන්සේ මේ යෝනා කියන පොත ඒගොල්ලන්ගේ බයිබලෙන් අයින් කරන්න යනවා කියලා. මොකද මේක මේ මනක් කල්පිත කතාවක්. ඒ හින්දා මේක මේ මෙහෙම දෙයක් වෙන්න බෑ. මේක කවුරු හරි මේක මේ ප්‍රබන්ධයක් තමයි කියලා මේක අයින් කරන්නමයි කියලා. ආමෙන්. ප්‍රේමවත් සහෝදර සහෝදරි, සමහරට අපිටත් හිතෙන්න පුළුවන් මෙහෙම දේවල් වෙන්න පුළුවන්ද? එතකොට මේ මාල් මුදර වැටුණා, මුදේට මාළුවෙක් ආවා, මාළුවා ගිල්ලා, මාළුවගේ බඩේ දවස් 3යි රැය 3ක් හිටියා. ඊට පස්සේ මාළුවා ආපහු ගිහලා ඊශ්‍රායලෙටම යෝනා වැමෑරුවා. මේ දේවල් වෙන්න පුළුවන්ද කියලා අපිට හිතෙන්න පුළුවන් නේ. මේවා ඇත්තද? මේවා අපිට කියන්න පුළුවන්ද? සමහරට පොඩි අයට මේ සන්ඩේ ස්කූල් වල උගන්වන දේවල්ද? නැත්නම් මේ සැබෑවටම සිද්ධ වෙච්ච දේවල්ද? ආමෙන්. මේ සැකයක් එන්න පුළුවන් නේ. ඔබ දන්නවද අපේ දෙවියන් වහන්සේ කොතරම් යහපත්ද කියලා? දෙවියන් වහන්සේ අද අපි දැන් ඉන්නේ මේ ස්මාර්ට් යුගයේනේ. අපි එදා හිටපු මිනිස්සු හිටපු දෙන්නේ මේ අපි හිතන්නේ අපිට වඩා ඉහළින් හිතන්නේ. මේ දේ අපි හිතන හින්දා දෙවියන් යේසුස් වහන්සේ උන්වහන්සේ වචනේ නැවත කතා කරන යෝනා ගැන. මොකද මේක සැපෑලෙසම පොළොවේ සිද්ධ වුණු කාරණයක් නිසා. ආමෙන්. අපි එතනටත් ගිහිල්ලා අපෝ වෙමු. මතෙව් 12 වෙනි පරිච්ඡේදයේ 38 වෙනි පදය. සුද්ධ මතෙව් 12 වෙනි පරිච්ඡේදයේ
38 වෙනි පදය. එවිට ලියන්ගන්ගෙන්ද පරිසිවරුන්ගෙන්ද සමහරෙක් උත්තර දෙමින් ආචාර්යනි ඔබගේ ලකුණක් දකින්න කැමැත්තෙමි කීවේය. උන්වහන්සේ උන්ට උත්තර දෙමින් නපුරු කාමීච්ඡාචාරකු පරම්පරාව ලකුණක් සොයයි. නමුත් අනාගත වක්තෘ වූ යෝනාගේ ලකුණ හැර වෙන ලකුණක් ඔවුන්ට දුනු නොලබන්නේය. මක්නිසාද යෝනා මහා මත්ස්‍යගේ බඩේ දවල් 3ක්ද රැය 3ක්ද සිටියක් මෙන් මනුෂ්‍ය පුත්‍රයාද පොළොව ගැබේ දවල් 3ක්ද රැය 3ක්ද සිටින්නේය. නිනිවේ මිනිසයෝ මේ පරම්පරාවට විරුද්ධව විනිශ්චයදී නැගිට ඒ වරදට පත් කරන්නෝය. මක්නිසාද යෝනාගේ දේශනා කිරීමෙන් ඔවුන් පසුතැවිලි වූෝය. බලව යෝනාට වඩා උතුම් කෙනෙක් මෙහි සිටිති. ප්‍රේමන්ත සහෝදරයා සහෝදරී මෙතන යේසුස් වහන්සේ සහතිකයක් දෙනවා යෝනා ගැන. යෝනා ගැන කතා කරලා කියනවා මේ යෝනා මෙහෙම බඩේ මත්ස්‍යගේ බඩේ හිටියා කියලා නෙමෙයි. යේසුස් වහන්සේ කියනවා අනාගත වක්තෘ යෝනා. ආමෙන්. ප්‍රේමන්ත සහෝදරයා සහෝදරී මේ යෝනා අනාගත වක්තෘ කෙනෙක්. ආමෙන්. දෙවියන් වහන්සේ කරපු සමහර දේවල් අපිට දැන් නැති වෙන්න පුළුවන්. අපිට පේන්නේ නැති වෙන්න පුළුවන්. ආමෙන්. Thank you. මොකද සමහර කාරණා දැන් පොළොවේ සිද්ධ වෙන්නේ නැහැ. මොකද දැන් ඊශ්‍රායල් වරුන්ට අවුරුදු 40ක් උන්වහන්සේ මන්න දුන්නා. නමුත් දැන් ඊශ්‍රායල් වරුන්ට මන්න හම්බෙන්නේ නැහැ. නමුත් එක කාලයක ඒ දේ සිද්ධ වුණා. දෙවියන් වහන්සේගේ බලය උන්වහන්සේ ප්‍රකාශ කළා තිබෙන්නේ මේ විදිහට. ආමෙන්. අපි අද දවසේ මේ යෝනා ගැන ඔහුගේ ජීවිතය බලනකොට අපි බලන්න යනවා මේ යෝනා කියන්නේ කවුද? යෝනා කාගේ කවුද? ආමෙන්. මක්නිසාද යෝනා කරපු ක්‍රියාවන් ගැන දැනගන්නට කලින් අපිට යෝනාගේ පසුබිම එහෙම නැත්නම් යෝනා කලින් මොනවද කරේ යෝනා මොන වගේ කෙනෙක්ද කියලා අපිට හොයාගන්න වෙනවා. ආමෙන්. ප්‍රේමවත් සහෝදරය සහෝදරී අපි බලමු දෙවෙනි රාජාවලිය පොතේ 14 වෙනි පරිච්ඡේදයේ 25 වෙනි පදය. දෙවෙනි රාජාවලිය 14 වෙනි පරිච්ඡේදයේ 25 වෙනි පදය. ඊශ්‍රායලි දෙවිවරු ස්වාමින් වහන්සේ තමන්ගේ මෙහෙකරු ගාත් හෙපෙර්හි අනාගත වක්තෘ වූ ආමිත්තායිගේ පුත්‍ර වූ යෝනා ලවා කිව් වචනේ ලෙසම. ආමෙන්. මෙතන ස්වාමීන් වහන්සේගේ වචන ලියලා තිබෙනවා. ගාත් හෙපෙර්හි අනාගත වක්තෘ වූ ආමිත්තායිගේ පුත්‍ර වූ යෝනා. ප්‍රේමත සහෝදරයා සහෝදරි මේ යෝනා අනාගත වක්තෘ කෙනෙක්. ඒ වගේම යෝනාගේ තාත්තත් අනාගත වක්තෘ කෙනෙක්. ආමෙන්. යෝනාගේ ජීවිතේ කුඩා කලපටන් ඔහු හැදුනේ දෙවියන් වහන්සේට ප්‍රසන්න පරිසරයක. මක්ස ඔහුගේ පියා අනාගත වක්තෘ කෙනෙක්. ආමෙන්. ප්‍රේමත සහෝදරය සහෝදරි මේ යෝනාගේ රැකියාව උනේ රජමාලිගාවේ අනාගත වාක්‍ය කීප එක. මේක දෙවෙනි රාජාවලිය පොතේ වලට කියලා ගන්නකොට ඔයාලට හම්බෙනවා. මේක යෝනාගේ පොතේ නැහැ. ඔහු දෙවියන් වහන්සේ මොකද ඊශ්‍රායලය සලමෝන් රජුගෙන් පස්සේ දෙකට කැඩුනා. උතුරු රාජ්‍ය දකුණු රාජ්‍ය කියලා ගෝත්‍ර 10ක් උතුරු රාජ්‍යයට ගියා. දකුණු රාජ්‍ය ගෝත්‍ර 2ක් හිටියා. උතුරු රාජ්‍ය පාලනය තිබුණේ දෙවියන් වහන්සේට විරුද්ධව. ඒක දෙවියන් වහන්සේ ප්‍රසන්න උනේ නැහැ පව් කරමිට මනුෂ්‍ය ජීවිතේ. ඒතකොට මේ යෝනා හිටියේ උතුරු රාජ්‍යයේදී යෝනා සේවය කරේ දෙවියන් වහන්සේ ප්‍රසන්න නොවු රජ කෙනෙකුට. හැබැයි දෙවියන් වහන්සේගේ අනාගත වාක්‍ය කරුවෙක් විදිහට ඔහු මේ රජවාසලේ තියාගෙන හිටියා. ඔහු තමයි දෙවියන් වහන්සේගේ අනාගත වාක්‍ය කිව්වේ. සමහර යුද්ධ ගැන කිව්වා ඔබ යුද්ධ කරන්න යුද්ධ දිනනවා කිව්වා. ඒ වගේම යුද්ධ දිනුවා. එතකොට යෝනාගේ රැකියාව උනේ රජමාලිගාවේ රජතුමාට අනාගත වාක්‍ය කියන එක. ඒක තමයි ඔහුගේ රැකියාව. ඒකට උඩ රජින් මුදලක් ගෙවනු ලැබුවා. ආමෙන්. අපිට ඒක තේරුම් ගන්න පුළුවන් අපිට පොඩ්ඩක් මේක පස්සට යනකොට අපිට තේරෙයි ඒක. ප්‍රේමවන්ත සහෝදරය සහෝදරි යෝනව දෙවියන් වහන්සේ තෝරාගත්තා නිනිවේට යන්න කියලා. අනාගත වාක්‍ය කියන පිළිස. නමුත් යෝනා මේකට කැමති වුණේ නැහැ. ආමෙන්. ඒකට හේතුවක් තිබෙනවා. අපි
ඊළඟට යනකොට අපි පල්ලහැට යනකොට ඕගලන්ට එක මම කියන්නම් කොතනද ඒක සුදුසුම තැනදී ඒකට හේතු මොකද්ද කියලා. අපි යෝනා ගැන බලනකොට ප්‍රේමවත් සහෝදරයා සහෝදරී මේ God Shepherd කියන්නේ මේ God Shepherd කියන නගරය අපි ගත්තොත් එහෙම ඒ කියන්නේ යෝනා ඉපදිච්ච මේ God Shepherd කියන නගරය ගත්තොත් එහෙම මේ God Shepherd වල විශේෂ ස්ථානයක් තියෙනවා. ඒ කියන්නේ අපි God Shepherd මේ මැන්චෙස්ටර් වගේ ගත්තොත් එහෙම ෂූනෙන් කියන ගම. ඒ ෂූනෙන් කියන ගම අපි තිබුණද මේ අපි මේ ගෝඩන් ඒරියා එක කියලා. ඒ වගේ මේ God Shepherd වල තමයි මේ ෂූනෙන් කියන ගම තිබෙන්නේ. මේ ගම ගැන අපි බලනකොට මේ ෂූනෙන් කියන ගමට ඉතා සම්බන්ධ පුද්ගලයෙක් තමයි එලීෂා. ඔයාලට දෙන්න පුළුවන් මේ යෝනා ගැන කියන්න ඇවිල්ලා මොකද්ද මේ කතාව කියන්නේ කියලා. අපි යෝනා කියන්නේ හරියටම කවුද කියලා බලලා ඊට පස්සේ අපි යෝනාගේ විස්තරය බලමු. එතකොට මේ ෂූනෙන් වල අපි බලපුවම මේ අපි පදෙත් බලමු නම් දෙවෙනි රාජ්‍යාවලිය 4 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදේ සහ 18 වෙනි පදේ. දෙවෙනි රාජ්‍යාවලිය 4 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදයේ සිට 14 දක්වා. එක් දවසක් එලීෂා ෂූනේම්ට ගියේ. එහි සිටි උත්තම ස්ත්‍රියක් කෑම කන්ට ඔහුට පෙරත්ත කළේය. මෙසේ ඔහු යන සෑම විටම කෑම කන පිණිස එහි නැවතුනේය. ඇගේ පුරුෂයාට කතා කොට නිතරම අප ළඟින් එන මොහු දෙවියන් වහන්සේගේ සුද්ධ මනුෂ්‍ය බව මට පෙනේ. ආමෙන්. මේ එලීෂාගේ කතාවේදී ප්‍රේමවත් සහෝදරය සහෝදරී එලීෂා මේ ෂූනේම් වලට හැමතිස්සෙම ගියයි කියලා කියනවා. මේ God Shepherd වල තියෙන මේ නගරයට එහි යනකොට උත්තම කාන්තාවක් උන්ට කැම පිළිල කරලා දෙන්න තිබුණා. ප්‍රේමවත් සහෝදරය සහෝදරී ඊශ්‍රායලයේ ඒ කාලේ ස්ත්‍රීන්ට ලොකු තැනක් දුන්නේ නැහැ. ඒගොල්ලෝ බොහොම පහත් විදිහට තමයි ඒ පල්ලෙහින් තමයි ඒගොල්ලන්ව තියන් හිටියේ. හැබැයි උත්තම කාන්තාවක් විදිහට කෙනෙක්පත් වුණා නම් එයාගේ ස්වාමි පුරුෂයා නිසා. එතකොට මේ ෂූනෙන් වල සිට මේ උත්තම කාන්තාවගේ ස්වාමි පුරුෂයා උත්තම මනුෂ්‍යයන් විසින් පිළිගත්තා වූ කෙනෙක් වෙන්න පුළුවන්. ආමෙන්. ප්‍රේමවත් සහෝදරය සහෝදරී අපි නිකන් හිතමු දැන් මෙතන මේ කතාව පල්ලහැට ගෙනියදී මේකේ තියෙන එලීෂාට ඒ කාන්තාව ගිහිල්ලා යාගේ ස්වාමි පුරුෂයාට කියනවා මේ අනාගත වක්තෘ යනවා අපි මෙයාට අපේ ගෙදර උඩ තට්ටුවක් හදලා මේකේ ඇදක් දාලා මේකේ මේසයක් දාලා මේකේ ලාම්පුවක් තියලා උඩ දෙමු. උඩ ඉන්න. එතකොට මේ God Shepherd ඉඳන් මේ ෂූනෙන් වලට මේ යෝනා මේ එලීෂා යනකොට මේ ගෙදර තමයි නතර වුනේ. අප්‍රේමත සහෝදරය සහෝදරි මෙතන තව චුට්ටක් බලන්න කාරණයක් තියෙනවා මේ එලීෂා කියන්නේ මොන වගේ චරිතයක්ද කියලා. ආමෙන්. මොකද ඇයි එලීෂා මේ ගෙදර නතර වුනේ? ඔබ දන්නවා එලීෂා කියන්නේ බොහොම එලීෂා ඉල්ල ධනවත් මිනිහෙක්. දෙවෙනිස වචනේ තියෙන උඩ වියගස් 7ක් තිබුණයි කියලා. ඒවා ඔක්කොම කඩලා තමයි ඌ සේවයට ආවේ. ඒ කියන්නේ ආයි කවදාවත් ඌගේ පරද රැකියාවට යන්නේ නැහැ. ඒ කාලේ වියගහක් කියන්නේ ලොකු අපි හිතමු දැන් අපිට ඩෙලිවරි ට්‍රාන්ස්පෝර්ට් කරන ලොකු ලොරි තියෙන්නේ. අපි ඒ වගේ එකක් කියලා. ඒ වගේ ලොකු දෙයක්. ඒ කියන්නේ ලොකු ආදායමක් කියන දෙයක්. එහෙම නැත්නම් ටෝලර් බෝට්ටුවක් කියන නැවක් කියන ඒ වගේ. එතකොට මේව කඩලා තමයි යහුව ආවේ. ඒ කියන්නේ ලොකු ආර්ථික පසුබිමක් තියෙන උද ආර්ථික පසුබිමක් තියෙන දැන් තමයි එලීෂා ආවේ. එතකොට ප්‍රේමවත් සහෝදරය සහෝදරි එලීෂා ඇවිල්ලා ඔහුගේ චරිතය හරි වෙනස් අනිත්යට වඩා. ඔබ දන්නවා නාමාන් සිම්පතිය. ඔහු ඇවිල්ලා ඔහු එනවා එලීෂා ගාවට. මොකද ඔහුට කුෂ්ඨ රෝගයක් තියෙනවා. ඔහුට ලාදුරු රෝගයක් තියෙනවා. ඔහු මේ රෝගයෙන් හින්දා එලීෂා ගාවට ආවනකොට එලීෂා ගෙදරින් එළියටවත් යන්නේ නැහැ. ගිහලා කියන අරුට ජෝර්දන් ගඟින් ගිහිල්ලා හතරක් ගිහලා නාලා යන්න කිව්වා ඔහුගේ සිරියාවට. එහෙම තමයි එලීෂා කියන්නේ. ඒ කියන්නේ එහෙම චරිතයක් එලීෂා. හරිද? එතකොට නාමන් බැලුවා මේ මොකද මම මේ රටේ සෙම්පතිය මට මාව බලන්නවත් ආවේ නැහැ. මට යාච්‍ය කරෙත් නැහැ කිසිම දෙයක් නැහැ කියලා. හැබැයි කවුරු හරි එතන හිටපු කෙනෙක් මොන හරි කියලා එක්කන් ගිහලා ජෝර්දන් ගඟේ ගිල්ලව ගත්තා. මනුස්සයා සුව වුණා. ආමෙන්. ඊට පස්සේ ආයෙ ආවා නාමන්. එළිනකොට ඔහු මොනවද කරේ? තෑගි භෝග අරගෙන ආව එලීෂාට. එලීෂාගේ දෙවනසි වචනේ කියනවා මට කාලේ නැහැ. කියනවා ඒ කිසි දෙයක් දිහා හැරිලක් නැහැ. ඔන්නවත් අරගෙන ආපහු යන්න කියලා. අපි එහෙමනම් කරයිද? අපි වුණන් එක්කන් ඇවිල්ලානේ සාක්ෂියක් දරමු. එන්න බ්‍රදර් සාක්ෂියක් දරන්න ඔයාට ආමෙන්. ප්‍රේමවත් සහෝදර සහෝදරි එලීෂා කියන්නේ මේ වගේ චරිතයක්. එතකොට මේ එලීෂා නිකම් මේ දැන් මේ රාජ්‍යාලි දෙවෙනි 17 වෙනි පදවලට යනකොට තියෙන මේ ස්ත්‍රීගේ ගෙදර තමයි ඔහු හිටියේ. මේ ලොකු සම්බන්ධයක් තිබ්බා. එතකොට මම තව සිද්ධියක් කියන්න එලීෂා ගැන. එලීෂා තට්ටි තියෙන කෙනෙක්. මං වගේ කියලා දෙන්න පොඩ්ඩක් තට්ටි තියෙනවා. එලීෂා ගමන් කරනකොට
ළමයි වගේ තට්ටය කියලා විහිළු කරා. හරිද? දැන් අපි පාස්ටර් කෙනෙක් කරේ අපි සේවය කරන කෙනෙක් කරේ අපිට කිව්වොත් එimhe ළමයි කිව්වොත් එimhe තට්ටය කියලා අපි කියනවා ඕක කරන්න එපා. එහෙම කියන්න එපා. හරි අපි කෝපේ ඇහුන්නේ නැහැ කියනවනේ. එලිෂා එහෙම නැහැ. එලිෂා මොනවද කරේ? එලිෂා සාප කරා. සාප කරනකොට දෙවියන් වහන්සේ වචන තියෙනවා වලස්සු ඇවිල්ලා අර ළමයිව මැරුවා කියලා. හරිද? ඒ වගේ චරිතයක්. එලිෂා කියන්නේ. එතකොට මේ මෙච්චර තමන් ගැන අපි කියන කොහොමද උඩඟුකමක් කරේ. එහෙම නැත්නම් එයා ගැන ඒ පර්සනැලිටි එක කියන්නේ එයාගේ ඒ චරිතය ගැන ඇයි මේ ස්ථානට ගියේ? මේ ස්ත්‍රියගේ ගෙදරට. මේ ස්ත්‍රිය ගෙදර ඉඳලා මෙයා එළියට එනකොට එලිෂා එලියාගේ වැඩකාරගෙන් අහනවා මේ අහන්න මේගොල්ලන්ට මොනවද ඕනේ කියලා. ඊට පස්සේ ගහනවා මේ උඹට රජතුමත් එක්ක සම්බන්ධ කරලා දෙන්නද? ඕගොල්ලන්ව. ඒගොල්ලෝ කියනවා නෑ අපිට කිසි දෙයක් එපා. ඊට පස්සේ වැඩකාරයා කියනවා මෙයාට දරුවෝ නැහැ කියලා. ඒ වෙලාවේ එලිෂා ඒ අම්මයි තාත් ඒ මේ කියනවා මේ යහපත් ස්ත්‍රියයි ස්වයං පුරුෂය ඉල්ලන්නත් කලින් උන්ට ආශිර්වාද කළා මම ලබන අවුරුද්ද එනකොට උඹට දරුවෙක් ඉන්නවා කියලා. ආමෙන්. ඒ වගේම දරුවෙක් හම්බුණා. මේ කතාව වෙන පැත්තකට අරන් යන්න නමුත් මම මේ කතාව එකතු කරන එක තැනකදී ඊට පස්සේ ඒ දරුවා මැරුණා. ඕගොල්ලෝට මතක ඇති අර එලිෂා ගිහිල්ලා ඇඟ උඩ නිදාගෙන ඉඳලා මේ යාඥා කළා ඒ දරුවා නැවත නැගිට්ටෙව්වා. ප්‍රේමවත් සහෝදර සහෝදරි මම මේ තොරතුරු හොයාගත්ත එක දේශනාවකින් ඒ දේශනාවේදී ඒ සභාපාලකතුමා කියනවා බයිබල් විශේෂඥයන් කරපු සමීක්ෂණයකදී හොයාගත්තා කියලා මේ ස්ත්‍රිය එතකොට මේ කවුද ශූරෙන් ගමේ හිටපු මේ උතුම් කාන්තාව කියලා දෙවියන් වහන්සේගේ වචනේ කියලා තියෙන කෙනා තමයි යෝනාගේ අම්මයි තාත්තයි. ආමෙන්. මොකද එයාගේ තාත්තා අනාගත වක්තෘකින්ද තමයි එයාගේ අම්මා උතුම් කාන්තාවක් විදිහට දෙවියන් වහන්සේගේ වචනේ මෙතන ලියවිලා තියෙන්නේ. ආමෙන්. මේක සත්‍ය සිදුවීමක්. මම මේකේ වගකීම් බාර ගන්නවා. මේක ඇත්තටම වෙච්ච දෙයක්. ආමෙන්. එතකොට මේ යෝනා පොතේ අපි යෝනා පොතට නැවත හැරෙමු. මේ යෝනා පොතේ පටන් ගන්නදී සඳහන් වෙන මේ අමිත්තායගේ පුත්‍ර යෝනා. එහෙම නැත්නම් අපි දෙවෙනි රාජ්‍යාවලිය බලමු අනාගත වක්තෘ අමිත්තායගේ පුත්‍ර යෝනා. ආමෙන්. ප්‍රේමවත් සහෝදර සහෝදරි මේ මරුණු ඒ කුඩා ළමයා තමයි මේ යෝනා. ආමෙන්. එතකොට මේ එලිෂා මේ කාරණේ ගැන බයිබලයේ කිසිම තැනක සඳහන් නැතුව ඇති. මම හිතන්නේ හම්බෙලා නැහැ. එලිෂා යෝනාට ඉගෙනුවා එහෙම නැත්නම් එලිෂා යෝනාගේ යටතේ හිටියා කියලා සඳහන් වෙන්නේ නැහැ. හැබැයි එලිෂාගේ ගති ලක්ෂණ යෝනාට ගිහින් තිබුණා. දැන් ඔයගොල්ලෝ සමහරව දැකලා ඇති. දැන් අපි ලංකාවේ අපි පප්පේ පාස්ටර් කෙනෙක් ඉන්නවා කියමුකෝ. අපි ඒ පාස්ටර්ත් එක්ක ඉන්නකොට එයාගේ ක්‍රමේ තමයි අපිට එන්නේ. ඒක සාමාන්‍ය දෙයක් නේද? දැන් ඒ පාස්ටර් කොයි විදිහද කරන්නේ අපිත් ඒ විදිහට තමයි කරන්නේ. ඒ වගේ තමයි ඉන්නේ. ඒ වගේ එලිෂාගේ තිබ්බ මේ ගති ලක්ෂණ යෝනාට තිබුණා. ආමෙන්. ඒකයි යෝනාට දෙවියන් වහන්සේ යමන් නිනිවේට ගිහිල්ලා මිනිස්සුන්ට සුභාරංචි දේශනා කරපන් කියද්දි යෝනා කිව්වා නෑ මම යනවා තර්ෂීස් වලට කියලා. ආමෙන්. ප්‍රේමවත් සහෝදර සහෝදරි පිටම කියනවා එහෙත් යෝනා තර්ෂීස් ස්වාමීන් වහන්සේ ඉදිරියෙන් තර්ෂීස් වලට පලා යන පිණිස යොප්පාවට බැසගොත් තර්ෂීස් යන නැවකට නැගුණේය. දැන් මෙතන දැන් යෝනා වෙල්ලත් යෝනාගේ තාත්තත් අනාගත වක්තෘ කෙනෙක්. එතකොට යෝනාව කුඩා කාලේ බලාගත්ත එක්කනත් මේ එලිෂාත් අනාගත වක්තෘ කෙනෙක්. එතකොට මේ යෝනා දන්නේද දෙවියන් වහන්සේ සර්වව්‍යාප්ත දෙවියන් වහන්සේ කියලා? හැමතැනම ඉන්නවා කියලා. යෝනාට මේ තර්ෂීස් වලට යන්න පුළුවන්ද? එහෙදි ගිහිල්ලා මේ ප්‍රශ්නේ විසඳෙන්න පුළුවන්ද? ඇයි එහෙම දැනුමක් නැති කෙනෙක් නෙමෙයි. මේ රජවාසලේ අනාගත වක්තෘ. එදා දාවිද්ගේ රජවාසලේ ඇවිල්ලා දෙවියන් වහන්සේ අනාගත වක්තෘවරුන් තමයි කතා කරේ. ඒකට මේ රැකියාව මේ රජයේ රැකියාව. ඒකට මේ යෝනා දන්නේ නැද්ද? යෝනා දන්නවා. හැබැයි එහෙනම් ඇයි තර්ෂීස් වලට ගියේ? ප්‍රේමවත් සහෝදර සහෝදරියකට හේතුව තමයි දෙවියන් වහන්සේ එදා ක්‍රියා කරේ ඊශ්‍රායල් සෙනගත් එක්ක. ආමෙන්. අන්‍ය ජාතීන් එක්ක දෙවියන් වහන්සේගේ සම්බන්ධතාවයක් තිබුණේ නැහැ. ඒ හින්දා යෝනා හිතුවා හරි මම මේකේ හිටියොත් මටම කියන්නේ මේකට යන්න කියලා. මේකට යන්න බෑ කියපු හේතුව මීට වඩා ලස්සනයි. මෙයා යන්න බෑ කියපු හේතුව. මටම කියන්නේ මම මේකේ ඉන්න ඉඳන් මම මේ ඊශ්‍රායලින් යනවා එළියට. හැබැයි
ඊශ්‍රායලට යන්න යා තෝරගත්තේ තර්ෂිස්. ප්‍රේමවත් සහෝදර සහෝදරි තර්ෂිස් කියන්නේ වර්තමාන ස්පාඤ්ඤය. ආමෙන්. ස්පාඤ්ඤය අදටත් දන්නවනේ අපි ටුවරිස්ට් ඩෙස්ටිනේෂන් එකක් නේක. ගොඩක් මේ රටවල සල්ලි තියෙන රටවල මිනිස්සු ස්පාඤ්ඤයට යනවා. එතකොට මේ ඒ කාලෙත් මේ රට ඊටාම ආශිර්වාද ඒ කියන්නේ හරිම දියුණු රටක්. ආමෙන්. යෝනා හිතුවා හරි මම මෙච්චර කල් සේවය කරා මම රජවාසලේ අනාගත වාක්‍ය කිව්ව මේ ඔක්කොම කරා දැන් මේ ඇති මම යනවා දෙවියන් වහන්සේ මේ කියන දේවල් මම අහුම්කම් දෙන්නේ මම යනවා තර්ෂිස් වලට ගිහිල්ලා මම ඒ හොඳ ජීවිතයක් ගත කරනවා මෙයාට සල්ලි තිබ්බා යෝනාට කොහොමද සල්ලි තිබ්බා කියලා හිතන්නේ ප්‍රේමවත් සහෝදර සහෝදරි මේ දෙවියන් වහන්සේගේ වචනේ කියනවා තුන්වෙනි පදේ ස්වාමින් වහන්සේ ඉදිරියේ තර්ෂිස් වලට පලා යන පිණිස නැගිට යොප්පාවට බැසගොත් තර්ෂිස් යන නැවක් සම්භවී ඊට ගාස්තු ගෙවා ස්වාමින් වහන්සේ ඉදිරියෙන් ඔහු සමග තර්ෂිස් යන පිණිස ඒකට නැගුණේය. මේකේ පැහැදිලිවම කියනවා ගාස්තු ගෙවා. ආමෙන්. ප්‍රේමවත් සහෝදර සහෝදරි ඕගොල්ලෝ දැන් මේ යෝනා කතාව දන්නවා. එතකොට මේ යෝනා කතාවේ ඕගොල්ලෝ දන්නවා අර කුණාටු ආපු වෙලාවේ අර කපිතාන් ගිහිල්ලා කතා කරේ යෝනා හිටියේ නැවේ අඩියේ යට කාමරයක තමයි ඔහු හිටියේ. ආමෙන්. ප්‍රේමවත් සහෝදර සහෝදරි අපි මම උදාහරණයක් ගන්න සරල දෙයක් මම කිව්වා මේක පොඩි බයිබල් ඉගෙනීමක් දට තව පැය භාගයක් තියෙනවා මම ඉතින් යන්නම් දේශනාවට අපි දැකලා තියෙනවා අපි දැන් ගොඩක් අයට මතකනේ ටයිටනික් බලලා තියෙන හැමෝම නේද එතකොට ඒ නැවේ ඔයගොල්ලෝ දකින්න ඇති මේ අඩියේ පල්ලෑ තමයි අර වැඩ කරන මිනිස්සු ඉන්නේ ඒ කියන්නේ අර වැඩ කරන්නේ ඔක්කොම කරන්නේ අඩියේ එතකොට අර ජැක්කෙම ඉන්නේ අඩියේ කාමරවලනේ එතකොට උඩ තමයි ෆස්ට් ක්ලාස් රූම්ස් තිබ්බේ ඒකට හේතුව තමයි අර යට අර පිස්ටන් වල ඒ වගේ සද්ද හින්දා එතන යට ඉන්න මිනිසුන්ට පොඩ්ඩක් අමාරුයි. ඒ සද්ද හින්දා. නමුත් උඩට යනකොට ඒක කිසි දෙයක් නැහැ. ඇහෙන්නේ නැහැ. බොහොම නිස්කලුත්. ඒ හින්දා ෆස්ට් ක්ලාස් රූම් තිබ්බේ උඩ. හැබැයි මේ පිස්ටන් නැව නෙමෙයිනේ. මේවා රුවල් නැව. ඒතකොට රුවල් නැවේ උඩ තමයි මිනිස්සු වැඩ කරන්නේ. රුවල් ඇද්දේ ලනු බෑවේ ඔක්කොම කරේ උඩ තමයි මිනිස්සු හිටියේ. ඒකට මේ පැද්දෙන ගතිය වැඩි. හැබැයි මේ යට තමයි ෆස්ට් ක්ලාස් රූම් තිබුණේ. ඒ කියන්නේ සද්ද බද්ද නැති, පැද්දෙන්නේ නැති හොඳ තැන. එතකොට මේ යෝනා කියන්නේ ඊටමත් මුදල් තිබුණු මිනිස්සෙක්. එහෙම නැත්නම් එහෙම කෙනෙකුට ගිහිල්ලා ස්පාඤ්ඤේ ජීවත් වෙන්න බෑ. මම තර්ෂිස් කියන කතාවල ස්පාඤ්ඤේ කියලා කියනවා. අපිට ඒක දැනනවා වෙඩින්නේ. ස්පාඤ්ඤේට යන්න බෑ ඊශ්‍රායලයේ ඉඳලා. ඒකට මුදල් තියෙනවා. කොහෙන්ද මේ මුදල් ලැබුණේ? මේවා දෙවියන් වහන්සේ දීපු මුදල්. ආමෙන්. මොකද දෙවියන් වහන්සේ උට රජමාලිගාව පාවිච්චි කරපු විදිහට දෙවියන් රජමාලිගාවෙන් උට ගෙවීමක් කරනු ලැබුවා. ඒ මුදල් තමයි මොහොත තිබුණේ. ප්‍රේමවත් සහෝදර සහෝදරි අපේ ජීවිතවල සමහර ලාවට අපි දෙවියන් වහන්සේ අපට ආශිර්වාද කරපුවාම අපිට දෙවියන් වහන්සේ අවශ්‍ය කරන දේවල් දුන්නාම අපි උත්සාහ කරනවා ඒවා දෙවියන් වහන්සේගේ රාජ්‍ය නෙමෙයි අපේ දේවල් වලට අපි පාවිච්චි කරන්න. ආමෙන්. දැන් අපි ලංකාවේ ඉන්නකොට මට තිබ්බ මෝටර් බයික් එක. එතකොට අපි ඒකේ කියලා සුභාරංචි වැඩ කරා. හැබැයි දැන් දෙවියන් වහන්සේ ස්තුති වෙන්න මට කාර් එකක් තියෙනවා. හැබැයි මම ඒකේ කියලා සුභාරංචි වැඩ කරන්නේ ඒ කාලේ කරපු දේවල්. අපි කල්පනා කරලා බලමු දෙවියන් වහන්සේ අපට දීපු දේවල් වලින් අපි දෙවියන් වහන්සේටම සේවය කරනවාද කියන එක. ආමෙන්. ප්‍රේමවත් සහෝදර සහෝදරි ඕගොල්ලෝ නිකන් හිතන්න. දැන් මෙතන ගොඩක් ඉන්නේ බ්‍රිටිෂ් පාස්පෝර්ට් හෝල්ඩර්ස්ලානේ. ඕගොල්ලන්ගේ පාස්පෝර්ට් එක නේ හිතන්න. ඕගොල්ලන්ට කොහෙටද යන්න බැරි. මොන රටකට ගියත් ඔයාලට එම්බසි එකක් තියෙනවා. ආමෙන්. නමුත් අපි දෙවියන් වහන්සේ අපට දීපු වගේ අපි දෙවියන් වහන්සේ සේවය කරනවාද? මම මේ කාටවත් චෝදනාවක් නෙමෙයි කරන්නේ. සුද්ධාත්මයන් වහන්සේ අපට කතා කරන දේ සංවේදී වෙන්න. ආමෙන්. ප්‍රේමවත් සහෝදර සහෝදරි ඔබව මාව මේ පොළොවට ගෙන ආවේ වෙන කිසිම දෙයක් කරන්න නෙමෙයි. උන්වහන්සේ මේ පොළොවට ඔබවත් මාවත් ගෙනාවේ මේ පොළොවේ දෙවියන් වහන්සේගේ ආධිපත්‍ය මිනිස්සුන්ට පෙන්නලා ඒ මිනිස්යන්ව පාපෙන් අන්ධකාරයෙන් ගලලා දෙවියන් වහන්සේගේ ඊමට සූදානම් කරනවා. ආමෙන්. හාලෙලූයා. ස්වාමීන් වහන්සේ යහපත් සුද්ධාත්මයන් වහන්සේ ඔබට කතා කරන දෙයට ඔබ සංවේදී වෙන්න. හොඳයි. යෝනා දැන් තර්ෂිස් වලට යන්න පිටත් වුණා. තර්ෂිස් වලට යන්න පිටත් වුණාට පස්සේ අපි මේ යෝනා ගැන චුට්ටක් බලලා ඊට පස්සේ දේශනාවට යන්න. කුණාටු ආවනේ. කුණාටු ආවට පස්සේ මොනවද උනේ?
කට්ටිය පසයට දැම්මා. පසයට දාන්න මම බොහොම කෙටියෙන් කියන්නේ. පසයට දැම්මට පස්සේ පසයට යෝනට වැටුණා. ගිහිල්ලා ඇහුවා ඔබ මොනවා හරි වරද්දක් කරාද? ඇයි මේ පසයට උඹට වැටුනේ? හරි පසයට කියන්නේ අපි පංච දානවා කියන්නේ. ඕගොල්ලන්ට මතකනේ අර පොඩි කාලේ අර නයි බෝඩ් අර ණයා ඉන්නවා මේ ඉනිමක තියෙන මේ බෙල දන්නේ. අන්න ඒ වගේ. දැන් පංච දාන්න යන්න එපා දෙවියන් වහන්සේ මොකද්ද මට කියන්නේ කියලා බලන්න. දාන්න යන්න එපා. හරිද? අපිට දැන් සුද්ධාත්මයන් වහන්සේ ඉන්නවා. ඒ දේවල් එළිතරව කරන්න. ආමෙන්. ඒ මිනිස්සු මේ දෙවියන් වහන්සේ අදහන අය නෙමෙයි. කොහොම හරි යෝනට පසට වැටුණා. යෝනව ගත්තා. යෝනව ගත්ත වෙලාවේ යෝන ගහ මොකක්ද උනේ? යෝන කිව්වා මම දෙවියන් වහන්සේගෙන් එළියට මම පැනලා යන ගමන් මේ දෙවියන් වහන්සේගේ විරුද්ධව. යෝනට එතකොට මේ මිනිස්සු මොනවද කරන්න ඕන කියලා. එයා කිව්වා මාව අල්ලලා මුදර දානවා. එතකොට මේක නිශ්චල වෙයි කියලා. දැන් යෝනා අර දැන් මේ දෙවියන් වහන්සේගේ වචනේ කියනවා මේ තර්ෂිෂ්ඨ පලායන පිණිස යොප්පාට බැසගොත් නිනිවේට මහත් යෝනා ස්වාමීන් වහන්සේ ඉදිරියේ තර්ෂිස් වලට පලායන පිණිස යොප්පාවට බැසගොත් තර්ෂිස් වල යන නැවකට සම්භවිය. ආමෙන්. ප්‍රේමවන්ත සෙනෙහවන්ත සහෝදර සහෝදරියෝ මේ ශූන්‍ය ඉඳලා තර්ෂිස් වල ඒ කියන්නේ මූදායිනට ඒක රට මැද ඉඳලා මූදායිනට මේ පයින් ආපු මිනිස්සයනේ. එතකොට මෙයා එක්කත් හොඳ තරුණ ශක්තිමත් කෙනෙක් වෙන්න ඇති. නේ නැත්නම් තනියම ස්පාඤ්ඤයට ගිහලා ජීවත් වෙන්න මේ වයසක කෙනෙකුට සමහරට යන්නේ නැහැ නේ. එතකොට එයාගේ භාර්යාව ගැන කතා කරනවා, දරුවෝ ගැන කතා කරනවා. එතකොට සමහරට අපිට හිතන්න පුළුවන් මෙයා විවාහන වෙච්ච කෙනෙක් වෙන්න ඇති. එතකොට මෙහෙම එක්කෙනෙක් ඇයි මේ නැවෙන් පයින් නැතුව උස්සලා නැවට මේ මාව වතුරට දාන්න කියන්නේ? එතන කියනවා මේ බල මාව මූදර විසික් කරපල්ලා. එතකොට මේක නිශ්චල වෙයි කියලා. ආමෙන්. ප්‍රේමවත් සහෝදර සහෝදරි යෝන ඇවිල්ලා දෙවියන් වහන්සේගේ වචනේ උදේ දන්න කෙනෙක්නේ. දෙවියන් වහන්සේගේ වචනේ කියනවා ජීවිතේ අපි සුයිසයිඩ් කරගත්තොත් අපිට ස්වර්ග රාජ්‍යය නැහැ. එතකොට යෝන ගිහිල්ලා වතුරට පැන්නොත් ස්වර්ග රාජ්‍යයට යන්න වෙන්නේ නැහැ. හරිද? යෝන කියන මම පයින් නෑ. උඹලට ඕන නම් මම උස්සලා දාපල්ලා. ආමෙන්. මේ තරුණ යෝනා ඒක කියන මොකද ප්‍රේමවත් සහෝදර සහෝදරි අපි ජීවිතේ අපි හොඳ අපි හරියට ගන්න තීරණ හරි හෝ වේවා වැරදියට ගන්න හරි තීරණ හෝ වේවා ඔබ මතක සිහිය තබා ගන්න දෙවියන් වහන්සේට විරුද්ධව ඒ කිසි දෙයක් වෙන්න බෑ. දෙවියන් වහන්සේගේ වචනට එකගව වෙන්න ඕනේ. ආමෙන්. අපි යන තැන, අපි රැකියාව කරන තැන, අපි වැඩ කරන තැන මොන තැන වුණත් දෙවියන් වහන්සේට විරුද්ධව වෙන්න බෑ. එහෙම වුණොත් අපිට මොකද වෙන්නේ? අපි ආවේ ස්වර්ගෙන්. හැබැයි අපිට නැවත ස්වර්ගයට යන්න බැරි වෙනවා. ඒ කැඳවීම අපිට නැති වෙනවා. ඒකයි යෝනා කියන්නේ මම පයින් නෑ. උඹලට ඕන නම් මම උස්සලා දාපළා මුදට. ආමෙන්. ප්‍රේමවත් සහෝදර සහෝදරි හරිය දැන් මේක මුදට දැම්මා. එතකොට මත්ස්‍ය කවයි මත්ස්‍ය ගිල්ලා. එතකොට සමහරු කියනවා මේ අරන් ගිහිල්ලා නිනිවේටමයි වැමෑරුවේ කියලා. නිනිවේට නෙමෙයි වැමෑරුවේ. ආපහු ගිහිල්ලා ඊශ්‍රායලටමයි වැමෑරුවේ. මේ ඊට පස්සේ ඊට පස්සේ යෝනා තීරණය කරනවා මම යනවා නිනිවේට දෙවියන් වහන්සේ සේවය කරන්න. ආමෙන්. ප්‍රේමවත් සහෝදර සහෝදරි දෙවියන් වහන්සේ වචනේ දෙවෙනි පරිච්ඡේදයේ කියනවා එතන තියෙනවා යෝනාගේ යාඥාව සහ ස්තුති ප්‍රශංසාව. ඒ කියන්නේ යෝනා එළියට ආවට පස්සේ ඔහු කරපු යාඥාව සහ ස්තුති ප්‍රශංසාව ගැන. තුන්වෙනි පරිච්ඡේදෙ පොඩ්ඩක් කියමු. ස්වාමින් වහන්සේගේ වචනය යෝනාවද දෙවෙනි වර පැමිණ. නුඹ නැගිට නිනිවේ නම් මහත් නුවරට ගොස් මා විසින් නුඹට කියන කාරණා එහි ප්‍රකාශ කරපන්නයි කීසික. එවිට යෝනා නැගිට දෙවියන් වහන්සේගේ වචනේ හැටියට නිනිවේට ගියේය. නිනිවේ වනාහි 3 දවසක් ගමන ප්‍රමාණයක් වූ ඉතා මහත් නුවරක්ය. යෝනා නුවරට ඇතුල් වෙන්න පටන්ගත් දවසේ පටන් දවසක ගමන යමින් තව 40 දවසක් නිනිවේ හෙළනු ලැබේයයි කියා ප්‍රකාශ කළේ. එවිට නිනිවේ මිනිස්සු දෙවියන් වහන්සේ විශ්වාස කොට උන්වහන්සේ උපවාසය ප්‍රසිද්ධ කර ලොකු අය පටන් කුඩා අය දක්වා ගෝණිරද ඇදගත්ෝය. ඒ ආරංචිය නිනිවේ රජු වෙත පැමිණුණු විට හෙතෙම සිංහාසනයෙන් බැස තමාගේ සලුව අහක දමා ගෝණිරදි පොරවාගෙන අලු පිට හිඳගත්තේ. තවද රජු සහ ඔහු උත්තමයන්ගෙන් ආඥාව සිට මනුෂ්‍යන්ගේ මුර්ගෙක්වත් ගවයෙක්වත් බැටළුවෙක්වත් කිසි රස නොබලත්වා කිසි කෑම නොකාවා වතුරවත් නොබොත්වා මනුෂ්‍ය මුර්ගයාද ගෝණිරිද පොරවාගෙන දෙවියන් වහන්සේට බලවත් ලෙස මොරගසත්වායි කීසේක. ආමෙන්. ප්‍රේමවත් සහෝදර සහෝදරි මේ නිනිවේට ගියාට පස්සේ යෝනා ඒගොල්ලෝ දැනගත්තා
මොකද මේ අර මාළුවෙක් වමාරපු සිද්ධිය මේ වෙනකොට මේ ප්‍රදේශවල ආරංචිලා තිබුණා. එතකොට මේගොල්ලෝ දන්නවා මේ මිනිස්සයා බලවත් මිනිසෙක්. අනිත් එක තමයි මොහු ඊශ්‍රායලේ රජතුමාගේ අනාගත වක්තෘ. එතකොට මෙයා නිනිවේට ගිහිලා කියපම දෙවියන් වහන්සේ දවස් 40 මේ දේශය විනාශ කරන්න නුඹලා පසුතැවියල්ලා කියලා. ප්‍රේමවත් සහෝදරයා සහෝදරි මේ මිනිස්සු ඔක්කොම පසුතැවුණා. දෙවියන් වහන්සේ වචනේ තියෙනවා සතෙකුටවත් කන්න දුන්නේ නැහැ කියලා. ආමෙන්. සතෙකුටවත් කන්න දුන්නේ නැහැ කියලා දෙවියන් වහන්සේ වචනේ ලියලා තිබෙනවා. ප්‍රේමවත් සහෝදරයා සහෝදරි අපේ ජීවිතේ සමහර දේවල් අපිට තේරුම් ගියොත් අපිට මේ තැන වැරදුනා, අපි ගත්ත තීරණේ වැරදි, අපි ක්‍රියා කරපු විදිය වැරදි කියලා දෙවියන් වහන්සේගේ වචනේ ලෙස निराहाරයෙන් දෙවියන් වහන්සේ තුළ පසුතැවීමකට එන්න ඕනේ. ආමෙන්. ප්‍රේමවත් සහෝදරයන් සහෝදරි මේ මිනිස්සු නිනිවේ මිනිස්සු සම්පූර්ණ 1,20,000ක් රජතුමා සිංහාසනේ බැස්සා කියලා කියනවා. ආමෙන්. මක්තිසාද ඔවුන් පසුතැවුණා ඔවුන්ගේ ක්‍රියාව ගැන. ආමෙන්. ප්‍රේමවත් සහෝදරය සහෝදරි අපි සමහරලාට දෙවියන් වහන්සේගේ වචනේ අපි අහනවා හැමදාම සමහරට ඒ දේවල් අපිට මතකේ නැහැ. ආමෙන්. එතකොට අපිට බැරුව යනවා පසුතැවෙන්න. නමුත් මේ යෝනා ගිහිලා නිනිවේ මිනිස්සුන්ට උගන්වනකොට මිනිස්සු පසුතැවුණා. ආමෙන්. මහත් විනාශයකින් බේරුණා. අද සභාපාලකතුමා හෝ වේවා තව කෙනෙක් හෝ වේවා දෙවියන් වහන්සේ ගැන කතා කරද්දී ඒ වචනවලට ඔබ සංවේදී වෙන්න සුද්ධාත්මයන් වහන්සේ ඉඩ දෙන්න හදවතට ස්පර්ශ කරන්න. එතකොට දෙවියන් වහන්සේට පුළුවන් ඔබගේ ජීවිතවල මහත් දෙයක් කරන්න. ඔබට පැමිණෙන විපතින් ඔබට ගලවන්න දෙවියන් වහන්සේට පුළුවන්. ආමෙන්. අද දවසේ දෙවියන් වහන්සේ ඔබට කතා කරන දෙයට ඔබ සංවේදී වුණොත්, ඔබ පසුතැවුණොත් ඔබගේ ජීවිතය ගැන ඔබ පැමිණුණු ප්‍රශ්නය ඔබ මේ දොරෙන් එළියට යනකොට ඔබ ආයෙ දකින්න යන්නේ නැහැ. ආමෙන්. මක්තිසාද ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරන්න යනවා. ආමෙන්. අප විනාශ නොවන ලෙස සමහර විට දෙවියන් වහන්සේ හැරි තැවි තමන්ගේ බලවත් හස්තයෙන් නොහැරන සේක්ද කියා දන්නේ කවුදයි නිවේට ප්‍රකාශ කළ ලද්දේ. එවිට ඔවුන්ගේ ක්‍රියා එනම් තමන්ගේ නපුරු මාර්ගයෙන් ඔවුන් හැරුණු බව දෙවියන් වහන්සේ දැක ඔවුන් කරමී කීව විපත්ති ගැන තැවි ඒක නොකළන සේක. ආමෙන්. ප්‍රේමවත් සහෝදර සහෝදරි ඇයි දන්නවද යෝනා යන්න බෑ කිව්වේ? යෝනා දන්නවා දැන් දෙවියන් වහන්සේ කිව්වා මම ඔබ යමන් නිනිවේට ගිහිල්ලා ඒ මිනිස්සුන්ට කියපන් පසුතැවියල්ලා නැත්තම් මම මේක විනාශ කරන්න යනවා. උඹලා විනාශ කරන්න යනවා කියලා. ආමෙන්. යෝනාට මේක කියපුවම යෝනා කියන බෑ මට මේක කියන්නත් බෑ මම මේක කරන්නෙත් නෑ මම ওই නිනිවේට යන්නෙත් නෑ මම තර්ෂීස් වලට යනවා. ඔබ දන්නවද ඒ හේතුව කියලා? මෙතන යෝනා කියනවා පැහැදිලිවම. ඔබ වහන්සේ කිව්වා හරි මේවා දඬුවම් කරනවා මේවා කරනවා ඔක්කොම කියලා. හැබැයි මමත් දැන් ඕක ගිහිල්ලා ඒ මිනිස්සුන්ට කියයි. හැබැයි මම ඔබ වහන්සේ ගැන දන්නවනේ. ඒ මිනිස්සු කිව්වොත් එimhe අනේ ස්වාමීනි මට සමාව වෙන්න කියලා ඔබ වහන්සේ උන්ට සමාව දීලා මේ කියපු කිසි දෙයක් ඒ මිනිස්සුන්ට කරන්නේ නැහැ. එතකොට මම නිකන් අර ලැජ්ජ වෙනවා. මම දන්නවනේ ඔබ වහන්සේගේ හැටි ඒම කතාව මේ යෝනා මේ කියන්නේ. මම යන්න බෑ කියන්නේ මේකයි. ඔබ වහන්සේ කියලා මම කියනවා පසුතැවියල් මේ උඹලා විනාශ වෙන්න යනවා කියලා පසුතැවුනේ නැත්තම් ඔබ වහන්සේ උන්ට සමාව දීලා ඔක කිසි දෙයක් කරන්නේ නැහැ. ඊට පස්සේ මම නිකන් ලැජ්ජට. ඔබ දන්නවද ඒකයි කියන්නේ. එතකොට මේකෙදි තේරෙනවා මේ එලීෂාත් එක්ක පොඩි ළඟ සම්බන්ධකමක් මේ යෝනාගේ තිබිලා තිබෙනවා කියලා. මොකද එලීෂා මේ වගේ තැනට යන්නේ. ආමෙන්. ප්‍රේමවත් සහෝදර සහෝදරි ඒකිට තමයි යෝනා කියන්නේ මට එගිලා මිනිස්සුන්ට ආශිර්වාද කරන්න බෑ කියලා. තවත් දෙයක් දැන් හරි දැන් යෝනා ගිහිල්ලා දැන් මිනිස්සුන්ට ආශිර්වාද කරා මිනිස්සු පසුතැවුණා. ආමෙන්. පසුතැවුණාට පස්සේ මොනවද දන්න යෝනා කරේ? ඔයාලට මේ හතරවෙනි පදේ බලාගෙන යන්න පුළුවන්. ඕගලන්ට ඒක කියවද්දි ගෙදර ගිහලා කියව ගන්න හතරවෙනි පරිච්ඡේදයේ ඒ ටික තියෙනවා. මෙයා මොනවද කරේ? මෙයා දැන් ආවේ අපි දන්න දැන් නිනිවේ කියන්නේ ප්‍රේමවත් සහෝදර සහෝදරි වර්තමාන ඉරාකේ. ආමෙන්. එතකොට මෙයා ආවේ නැගෙනහිර පැත්තෙන්. මේක දෙවියන් වහන්සේගේ වචනේ කියන ඔහු බස්නාහිර පැත්තෙන් ආවේ. ඔහු නැගෙනහිරට ගිහිල්ලා කන්දක් උඩට ගිහිල්ලා බලාගෙන ඉන්නවා. මොනවද බලන් ඉන්නේ? දැන් මොකද වෙන්නේ කියලා. දැන් මෙතන යෝනා දෙවියන් වහන්සේට පොඩි මේ නිකන් අර නෝන්ඩියක් දාන්න වගේ තමයි හදන්නේ. දැන් ඇයි දන්නවද? දැන් යෝනා ගිහිල්ලා දේශනා කරා මිනිස්සු පසුතැවුණා. රයිට්? පසුතැවුණාට පස්සේ මෙයා ගිහලා කන්දක් උඩට ගිහලා බලාගෙන ඉන්නවා. මොකද යෝනා දන්නා මුන් පසුතැවුණාට තව ටිකකින් තව ටික දවසක් යද්දි මේ පාපෙම කරනවා. හරිද? එතකොට දෙවියන් වහන්සේ මේක විනාශ කරනවා. මේකත් බලලම යන්න ඕන කියලා ඉතල තමයි මේ මම නෙමෙයි කියන්නේ මේ යෝනා පොතේ කියන්නේ. යෝනා කියනවා මට මේක බලන්න ඕන හින්දා මම කන්දරලා ඉන්නවයි කියලා.
ආමෙන්. ඊට පස්සේ යෝන මොනවද කියන්නේ කන්දරලා ඉන්නවා. ඊට පස්සේ අර ලාභ වෙලක් ඇවිල්ලා එතන ඒ සිද්ධ වෙනවා. ඒක අපිට මේ දේශනට අදාළ වෙන්නේ නැහැ. ප්‍රේමවත් සහෝදරය සහෝදරි මම අද දවසේ ඔබට කතා කරන්න යන දේ. ඔබ දෙවියන් වහන්සේගේ වැඩේට කැමති වුණත් අකමැති වුණත් දෙවියන් වහන්සේ ඔබේ වැඩේ ගන්නවා. ආමෙන්. ඔබගේ හැකියාව උන්වහන්සේට වැඩක් නැහැ. ඔබගේ රැකියාව වැඩක් නැහැ. ඔබ ඉන්න ගෙදර කාමර කීයද කියලා වැඩක් නැහැ. ඔබ යන වාහනේ මොකක්ද කියලා වැඩක් නැහැ. ඔබ අඳින්නේ බ්‍රෑන්ඩඩ්ද කියලා වැඩක් නැහැ. ඔබ මොන දේ කරත් දෙවියන් වහන්සේ ඔබට බාර දුන්න වැඩේ ඔබෙන් ගන්නවාමයි. ආමෙන්. ප්‍රේමවත් සහෝදර සහෝදරිය අපි අපේ ප්‍රඥාවෙන් අපි මගහැරලා ඉන්න පුළුවන්. ප්‍රේමවත් සහෝදර සහෝදරි එක යෝනා ගිහිල්ලා නිනිවේ 1,20,000කට ගැලවීම ගෙනාවා. අද මෙතන කී දෙනෙක් ඉන්නවද? ආමෙන්. එක මිනිහෙක් 1,20,000. අද අපි කී දෙනෙක් ඉන්නවද? යෝනාගේ දෙවියන් වහන්සේ අපිත් එක්ක ඉන්නවා. හලෙලූයා. මග පෙන්වන, ශක්තිමත් කරන, ආශිර්වාද කරන, හාස්කම් කරන දෙවියන් වහන්සේ අදට ජීවමානයි. ප්‍රේමවත් සහෝදරය සහෝදරි 1900 ශුද්ධාත්මය සහ උන්වහන්සේගේ ආලේපේ පොළවේ නැතිලා තිබුණු කාලෙක වේල්ස් වල මිනිස්සු දෙන්නෙක් අයියයි මල්ලි ඔවුන් කම්කරුවෝ ඔවුන් මේ අර මිනිරන් පතල් වල වැඩ කරන මිනිස්සු ඔවුන් දෙන්න යාච්ඤා කරා. ඔවුන්ට හම්බුණ ශුද්ධාත්ම බලයක් ගැන ලියවිලා තියෙනවා. අනාගත වාක්‍යයක් ගැන අන්‍ය භාෂාව ගැන එලිදරව් ගැන ලියලා තිනවා. ඔවුන් වචනේ දැක්ක ඔවුන් යාච්ඤා කරා. සහෝදරයෝ දෙන්න. ප්‍රේමවත් සහෝදරය සහෝදරි ඔබ බලන්න වේල්ස් වල පිබිදීම කියලා ලංකාවේ පොතක් තිබුණා. ආමෙන්. ඒ මිනිස්සු දෙන්න කරුණකටගෙන දෙවියන් වහන්සේ මුළු වේල්ස් නගරෙම පිබිදෙම ප්‍රේමවත් සහෝදරය. ඒ පොතේ කියනවා ඒ නගරේ උසාවි වැහුවා කියලා. ඇයි නඩු නැහැ. මිනිස්සු වැරදි කරන්න යන්නේ නැහැ. ආමෙන්. ප්‍රේමවත් සහෝදර සහෝදරි ඉස්පිරිතාල වැහුවා ලෙඩ්ඩු නැහැ. ආමෙන්. ප්‍රේමවත් සහෝදර සහෝදරි උන්වහන්සේ වචනේ කියලා පාර්ලිමේන්තුව වැහුවා කියලා. මොකද නිසාද දෙවියන් වහන්සේ නමස්කාර කරන මිනිස්සු පැමුණා. සහෝදරයෝ දෙන්නේ ඔබත් මමත් වගේ. ආමෙන්. ප්‍රේමවත් සහෝදරය සහෝදරි දෙවියන් වහන්සේට ඕනේ ඔබවත් මමත් පාවිච්චි කරන්න. ආමෙන්. ඒකට ඔබ ඉඩ දෙනවා නම් දෙවියන් වහන්සේ පුදුම බලවත් යහපත් දේ කරන්න යනවා. ආමෙන්. ප්‍රේමවත් සහෝදරය සහෝදරි අපි මේ පොළවට නිකන් ආපු මිනිස්සු නෙවෙයි. මේක ස්වර්ගයේ සැලසුමක්. ස්වර්ගයේ තීරණය කරා ඔබවත් මාවත් මේ කාලේ මේ පොළවේ මේ වයසට තියන්න. විශේෂයෙන් තරුණ ළමයි ගැන මම අද කතා කරන්නේ. ආමෙන්. ඕගොල්ලන්ට වයස තිබෙනවා. ඕගොල්ලන්ට කාලය තිබෙනවා. ඕගොල්ලන්ට හැකියාවන් තිබෙනවා. ඕගොල්ලන්ට නිදහස තිබෙනවා. දෙමව්පිය විදිහට අපිට පුළුවන් ඕගොල්ලන්ට උපකාර කරන්න. දෙවියන් වහන්සේගේ වැඩේට අත ගන්න. ආමෙන්. කාලේ නාස්ති කරන්න එපා ප්‍රේමවත් සහෝදරය සහෝදරිය. ඔබ ඉල්ලුවත් නැතත් දෙවියන් වහන්සේ ඔබට ප්‍රඥාව දෙනවා. ඔබට තියෙන එක්සෑම් වලට ඔබ පාඩම් කරත් නැතත් දෙවියන් වහන්සේ ඔබ ගෙනියන්න ඕන තැන් වලට ගෙනියනවා. මක්නිසාද ඔබ ගැන ස්වර්ගික සැලසුම් තියෙනවා. ඔබ ගැන සැලසුම් හදන්නේ ස්වර්ගේ. ආමෙන්. අපි දන්නවා ලංකාවේ නීති හදන්නේ පාර්ලිමේන්තුවේ. අපි ගැන සැලසුම් හදන්නේ ස්වර්ගේ. ආමෙන්. දෙවියන් වහන්සේ වැඩේට අතගසන්න. අපි වැඩි හිටියෝ විදියට අපිට අපේ ශක්ති ප්‍රමාණයට අපි පුළුවන් උපකාරයෙන් අපේ අත්දැකීම් ඕගොල්ලොත් එක්ක බෙදා ගන්න. ඕගොල්ලෝ ගන්න මේක ඇඟට. ආමෙන්. ප්‍රේමවත් සහෝදරය සහෝදරි එලියාගේ දෙවියන් වහන්සේ, එලිෂාගේ දෙවියන් වහන්සේ, යෝනාගේ දෙවියන් වහන්සේ මේ තැන් මේ ස්ථානේ ඉන්නවා. ආමෙන්. ඔබ කී දෙනෙක් කැමතිද උන්වහන්සේට කියන්න ස්වාමීනි මගේ අතින් මේක අතපසු වුණා. අද දවස මේ වසර මට විශේෂිත වසරක්. ඔබ වහන්සේ මට අතගසනවා නම් මම ඔබ වහන්සේගේ වැඩේ කරනවා කියලා. ප්‍රේමවත් සහෝදරය සහෝදරි දෙවියන් වහන්සේ ඔබ බලවත් ලෙස පාවිච්චි කරන්න යනවා. විශ්වාස කරන්න දෙවියන් වහන්සේ දෙස. මනුෂ්‍ය දෙස බලන්න යන්න එපා. ආමෙන්. මේක චාරිත්‍රයක් කරගන්න එපා. ඉරිදට පල්ලියන චාරිත්‍රයක් කරගන්න එපා. ඉරිදට පල්ලියන මම යනවා දේව අභිමුඛයට කියලා. ආමෙන්. මෙතෙන්ට ඇතුල් වෙන්න ඔබ දෙවියන් වහන්සේගේ මහිමෙන් දකින්න. ආමෙන්. ස්වාමීන් වහන්සේ ඔබගේ කැමැත්ත ලෙස ස්වාමීන් වහන්සේ ඔබගේ ජීවිත ඉෂ්ට කරන්න යනවා. ප්‍රේමවත් සහෝදරය සහෝදරි අද බොහෝ වෙලාවට අපි අපේ කාරණා ගැන වෙහෙසෙනවා. අපි වගේ දවල් රැ වැඩ කරනවා. මහන්සි වෙනවා. සමහරට අපි මහන්සි වලට ප්‍රතිඵල අපිට සතිය අවසානයේ දකින්න නැති වෙන්න පුළුවන්. ආමෙන්. නමුත් ප්‍රේමවත් සහෝදරය සහෝදරි ඒ සියල්ලට වඩා ඔබ දෙවියන් වහන්සේගේ කාරණා ගැන හිතනවා නම්
දෙවියන් වහන්සේ ඊට වඩා පුදුම විදිහට ඔබ ආශිර්වාද කරන්නට යනවා. ආමෙන්. ප්‍රේමවත් සහෝදරයා සහෝදරී මේ පොතේ ලියලා සහතික කරලා තිබුණා ඔබ ගැන. ඔබට මොනවද මේ පොළොවේ කරන්න පුළුවන් කියලා මේක ලියලා සහතික කරලා තියෙනවා. මේක ලිව්වේ යේසුස් වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේගේ බලයෙන්. ආමෙන්. වාක්‍යano මාංශවත් විය කියලා තිබෙනවා. එතකොට මේ වචනේ තමයි යේසුස් වහන්සේ විදිහට පැමුණුනේ. ආමෙන්. ඔබට තියෙන සියලු වරප්‍රසාද ගැන මේ පොළොවේ මේක ලියලා පොරොන්දු කරලා තිබෙනවා ප්‍රේමවත් සහෝදරයා සහෝදරී. ඔබ බලන්න ආසම කතාව මොකද්ද? ඔබ මේකෙන් කතාවක් තෝරගන්න. අපි බලනවා. අපේ ප්‍රශ්න මේව බලන්න එපා කියනවා නෙමෙයි. මේක කිසි ප්‍රශ්නයක් නැහැ. නාඩගම් කාරයෝද? එහෙම නැත්නම් යෝනද? ආමෙන්. ප්‍රේමවත් සහෝදරයා සහෝදරී. ආසම YouTube channel එක මොකද්ද? බලන්න ආස YouTube එක මොනවද විස්තර? ඔබට මේකේ තිබෙනවා. ඔබ මේකට වහලෙක් වෙන්න. උදේ හවස මේක හොයන කෙනෙක් වෙන්න. ආමෙන්. ප්‍රේමවත් සහෝදරයා සහෝදරී මේකේ ඔබ කවුද කියලා දෙවියන් වහන්සේ පෙන්නනවා. අපි අද අපිව අඳුනගන්නේ අපේ දෙමව්පිය අපිට දාපු නමෙන්. ආමෙන්. දැන් ප්‍රීතිකා සිස්ටර් කිව්වොත් එම් ප්‍රීතිකා සිස්ටර්ගේ අම්මයි තාත්තයි තමයි දාන්නේ. ඒතර ප්‍රීතිකා කිව්වොත් අපි දන්නවා මෙයා කියලා. එතකොට මට ශර්ලි කිව්වොත් මගේ අම්මයි තාත්තයි දාලා තියෙන්නේ. එතකොට මම දන්නවා මේ ශර්ලි කියන්නේ මම කියලා. ප්‍රේමවත් සහෝදරයා සහෝදරී අපි අඳුන ගන්න ඕන දෙවියන් වහන්සේ අපව මැව්ව විදිය. ආමෙන්. අපි අද මෙතන ඉඳගෙන ඉන්නවා. අපිට මොකක් හරි මෙතන අපි හිතමු මේ ස්වාභාවික විපතක් හරි මොකක් හරි දෙයක් මෙතන සිද්ධ වෙන්න ගියොත් එහෙම නැත්නම් ලබන සතිය අපිට සිද්ධ වෙන්න ගියොත් දෙවියන් වහන්සේ ස්වර්ගයෙන් පොළොවට දූතයෝ වනු ලබන ඔබ ආරක්ෂා කරන්න. ඒකේ කාන්තයි ප්‍රේමවත් සහෝදරයා සහෝදරී මේක ලියලා තිබෙනවා. නුඹගේ পায় ගලක නොවදින පිණිස මාගේ දූතයන්ට නුඹ ගැන අණ කරලා තිබෙනවා. හාලෙලූයා. ප්‍රේමවත් සහෝදරයා සහෝදරී අපි මේ පොළොවේ මිනිස්සු විදිහට අපි හිතන්න බෑ. අපිට අයිම අයිතියක් නැහැ. මක්නිසා අපි දෙවියන් වහන්සේගේ සැලැස්මේ කොටසක්. අපි දෙවියන් වහන්සේගේ දරුවෝ. මේ මුළු විශ්වයේම අහස පොළොව සඳ තාරකා මේ සියල්ල මැව් දෙවියන් වහන්සේ කතා කරනවා මගේ දරුවෝ කියලා අපිට. උන්වහන්සේ කියන උඹලා මගේ සන්තක දරුවෝ. උඹලා මම රකින්නේ ඇහි කලුරුවමෙන්. ආමෙන්. ප්‍රේමවත් සහෝදරයා සහෝදරී අපි නැගිටින්න ඕන කාලය ඇවිල්ලා තියෙන්නේ දැන්. ආමෙන්. යක්ෂයට තවත් ඔබ නිදා ගන්න ඉන්න ඔබගේ සැලසුම් වලින් දෙවියන් වහන්සේ සැලසුම් වලින් ඔබ ගෑතර ඉන්න ඉඩ දෙන්න එපා. ඔබ පාසලේ වෙන්න පුළුවන්. ඔබට දෙවියන් වහන්සේ ගැන මිනිස්සුන්ට කතා කරන්න. කෙනෙක් ඔබට ගැන ප්‍රශ්නයක් කිව්වොත් කියන්න මම ඔබ ගැන යාච්ඤා කරනවා. ඔබ යාච්ඤා කරන්න දෙන්නේ. ඔබ කියන්න ඔබට ප්‍රශ්නයක් තියෙනවා ඔබ පාසලේ ඉන්න ළමයි වෙන්න පුළුවන්. ඔබ යාළුවෝ වෙන්න පුළුවන්. ඔයා කැමතිද මම ඔබට මගේ දෙවියන් වහන්සේට ඔයාගෙන යාච්ඤා කරන්න කියලා ඉල්ලලා අහලා ඔහුගේ අත් දෙක අල්ලගෙන යාච්ඤා කරන්න. ප්‍රේමවත් සහෝදරයා සහෝදරී දෙවියන් වහන්සේගේ වචනේ අපිට ආධිපත්‍ය දීලා තිබෙනවා. අපි කතා කරනකොට අපේ කටින් වචනයක් ඊට පිට වෙනකොට දෙවියන් වහන්සේ ස්වර්ගයෙන් ඒක ඉෂ්ට කරන්න යනවා කියලා. නුඹගේ මුඛයෙන් පිට වෙන වචනේ හිස්ව බැහැරිත් මම ඉෂ්ට කරන්න යනවා. ආමෙන්. ප්‍රේමවත් සහෝදරයා සහෝදරී අපි සමහර වෙලාවට කතා කරන්න ඕන තැන්වල අපි යාච්ඤා කරනවා. අපි කතා කරන්න ඕන තැන්වල කතා කරමු. අපි ආශිර්වාද මෙතන දැන් අපි එලිෂාගේ කතාව පොඩ්ඩක් බලුවනේ. ඒකේ ඇවිල්ලා අහනවා අර යහපත් ස්ත්‍රියකින් අහනවා මේ මොනවද උනේ මුකුත් එපා කියනවා. ඒතකොට වැඩ කරන කෙනා කියනවා මෙයාට දරුවෝ නැහැ. ඒතකොට මෙතන මේ එලිෂා ආඥා කරා කියලා කොහොමද තියෙනවද? අයිතන් අපි පැය තුනක කැපවීමක් කරමු බ්‍රදර්. දවස් 7ක් නිරාහාර වෙමු, දවස් 3ක් නිරාහාර වෙමු. කිසි දෙයක් නැහැ. ලබන අවුරුද්දේ මම එනකොට ඔබ දරුවෙක් බැලඳගෙන ඉන්නවා. එච්චරයි කතාව. ඒක තමයි ආධිපත්‍යය. බයිබලයේ කියන ඔබේ දරුවට මෝඩයා කියන්නේ නැන්න එපා. උසාවින් මෝඩෙක් වෙන්න යනවා කියලා. මක්නිසාද අපි කතා කරන මුඛයේ වචනේ තුල බලය තිබෙනවා. ආමෙන්. දරුවෝ දැන් මෝඩය වෙලා ඉන්නවා නම් ඒවට දෙවියන් වහන්සේ දොස් කියන්න එපා. ඕගොල්ලෝ තමයි කරගෙන තියෙන්නේ. ආමෙන්. ප්‍රේමවත් සහෝදරයා සහෝදරියෝ කතා කරන්න. රැකියාව කරන තැන ඔබට මිනිස්සු කම්ම ඔහුට අවශ්‍යතාවයක් තියෙනවා යාච්ඤා කරන්න. හාස්කම දෙවියන් වහන්සේ කරයි. පාස්ටර් කෝල්ටන් දෙවියන් වහන්සේ ගැන දැනගෙන ඔහු සුභාරංචි අහලා ආවට පස්සේ ඔහු ඔහුගේ පොතේ කියනවා කිරිකාවේ අල්ලගෙන කියනවා මට ගැලවීම හම්බුණා. ඔබත් මේ ගැලවීම අල්ලගනි. එච්චරයි. ආමෙන්. පත්‍රකාරයා එනකොට පත්‍රකාරයා අල්ලගෙන කිව්වා මට ගැලවීම හම්බුණා. මට ගැලවීම දෙන දෙවි කෙනෙක් හම්බුණා. ඔබත් මේ දෙවියන් වහන්සේ අදාහගනි. වෙන කිසි දෙයක් කියන්න ගියේ නැහැ.
බයිබලයේ ගැන මේ කිසි දෙයක් නැහැ. කිව්වේ බොහොම සරල දෙයක්. ආමෙන්. තෝරාගත්ත මනුෂ්‍යයන්ට සුද්ධාත්මයන් වහන්සේ මොහොතේ කතා කරනවා. ප්‍රේමවන්ත සහෝදරය සහෝදරිය. අද අපි මිනිස්සු වගේ ආවා මේ ස්ථානට. අපි මිනිස්සු වගේ ජීවිත ජීවත් වුණා. ඔබත් මමත් අපි හැම කෙනෙක්ම. ආමෙන්. යෝන අනාගත වක්තෘ කෙනෙක් විදිහට ජීවත් වුණා. නමුත් යෝන දෙවියන් වහන්සේට විරුද්ධව ඔහුගේ සිතුවිලි සමග පැමුණා. ප්‍රේමවන්ත සහෝදරය සහෝදරිය. අද අපි මේ ස්ථානේ පිටත් වෙලා යන්නේ දෙවියන් වහන්සේගේ දරුවෝ විදියට. ඔබේ තාත්තා කවුද? ස්වර්ගීය දෙවියන් වහන්සේ. ඔබට සපයන්නේ කවුද? ස්වර්ගීය දෙවියන් වහන්සේ. ඔබට මඟ පෙන්වන්නේ කවුද? ස්වර්ගීය දෙවියන් වහන්සේ. හලෙලූයා. ප්‍රේමවන්ත සහෝදරය සහෝදරි. ඒ මනසින් ඔබ ජීවත් වෙනවා නම් සතිය පුරාවටම ඔබගේ මුඛෙන් පිටන හැම වචනයක්ම ස්වර්ගයේ සිටින දෙවියන් වහන්සේ ඉස්තට කරන්න යනවා. ඒක ස්ථිර කරන්න යනවාමයි. මක්නිසාද? උන්වහන්සේගේ වචන ලියලා පුරුදු වෙලා තිබෙනවා. ආමෙන්. ප්‍රේමවන්ත සහෝදරය සහෝදරි ආධිපත්‍ය ගන්න. කුඩා ළමයි ආධිපත්‍ය ගන්න. ඕගොල්ලෝ තමයි ඊළඟ පරම්පරාව දෙවියන් වහන්සේගේ රාජ්‍ය ගොඩනගන. ආමෙන්. ඕගොල්ලන්ට ලොකු වගකීමක් තියෙනවා. ඕගොල්ලන් දෙවියන් වහන්සේ වදනගත අම්මාටයි තාත්තටයි ජාතක කරලා ස්වාමීන් වහන්සේ මේ පොළොට එව්වේ මේ දෙමෝපියන්ගෙන් ඔබට ලැබෙනා වූ උපදෙස් මත ඒ දර්ශනය මත ඔබගේ ඉතුරු වැඩ කොටස ජීවිතේ ගොඩනගන්න. ආමෙන්. ඇයි අනාගත වක්තෘ කෙනෙක් තුලම යෝනව දෙවියන් වහන්සේ එව්වේ? ඒ පසුබිම හැදුවා දෙවියන් වහන්සේ. ආමෙන්. ඔබ දන්නවද? දෙවියන් වහන්සේ ඔබට දුන්නු අම්මට තාත්තට ප්‍රේමවන්ත සහෝදරය සහෝදරි කුඩා ළමයි ඔගොල්ලෝ ගෞරව කරන්න ඔය ගායට ගැන ආච්චා කරන්න දෙවියන් වහන්සේට. ඕගොල්ලෝ සමහරට අපේ කාලවල වල තියෙන ප්‍රශ්නත් එක්ක ඕගොල්ලන්ට වෙන වෙනම දැනෙන්න පුළුවන්. මෙයාලට දැන් මෝඩයි හරි මෙයාලට තේරෙන්නේ නැහැ හරි අපිට එනම් ගන්නන්න. ආමෙන්. ප්‍රේමවන්ත සහෝදරය සහෝදරි ඔබ ස්තුති කරන්න දෙවියන් වහන්සේට ඔබට දෙමව්පියෝ ගැන. ආමෙන්. මම මේ කතා කරන්නේ තාත්තා කෙනෙක් විදිහට නෙමෙයි. මම මේ කතා කරන්නේ දෙවියන් වහන්සේ මට එළිදරව් කරන කාරණේ ඔබට. ආමෙන්. මක්නිසාද? ස්වාමින් වහන්සේ ඔබව තිබ්බේ හරිම තැන. ඔබව දුන්නේ ලෝකේ ඉන්න දෙවියන් වහන්සේ නොහඳුන අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුටයි. ඔබ දුන්නා ආත්මික දෙමව්පියන්ට. ඔබ. හලෙලූයා. ප්‍රේමවන්ත සහෝදරය සහෝදරි. අද දවසේ සුද්ධාත්මයන් වහන්සේට අවශ්‍යලා තියෙන ඔබට කියන්න. ඔබ කවුද කියලා. ඔබ සිටින ස්ථානය ගැනවත් ඔබ රැකියාව ගැනවත් ඔබගේ අනිත් දේවල් ගැන ඔබ ගැන හිතන්න යන්න එපා. ඔබ තක්සේරු කරන්න යන්නේ ඔබගේ පියාණන් වහන්සේගේ ප්‍රමාණයට. ආමෙන්. ප්‍රේමවන්ත සහෝදරය සහෝදරි බයිබලයේ කියන එලියා නුඹලාට සමාන ගතියද මිනිසෙක් හිටියා. නමුත් ඔහු උනන්දුම යාඥා කරා දෙවියන් වහන්සේ ස්වර්ගයෙන් පොළොවට ගිනියවනු ලැබුවා. හලෙලූයා. ප්‍රේමවන්ත සහෝදරය සහෝදරි අපිට දී ලොකු තියෙන වැඩක් කරන්න. මේකට බාධාවල් බොහොම තියෙනවා. ආමෙන්. නමුත් දෙවියන් වහන්සේට ඕන මේ වැඩේ අපිම කරනවට ආධිපත්‍ය ප්‍රකාශ කරන්න. අද දවසේ දෙවියන් වහන්සේ ඔබට කතා කරන වැදගත්ම දේ ඔබ ආධිපත්‍ය ප්‍රකාශ කරන්න. බය නැතුව කතා කරන්න. මේක වෙයිද නැද්ද? අර යෝනා වගේ යෝනා කිව්වා ස්වාමීනි ඔබ වහන්සේ මේක විනාශ කරන්න නැතුව ඔබ වහන්සේ අනුකම්පා සහගත දෙවියන් වහන්සේනේ ඔබ වහන්සේ සමාදුන්නොත් එහෙම මම නිකන් ලැජ්ජා වෙනවා උතන ගිහිල්ලා මේ ඔබ වහන්සේ ගැන කියලා. ආමෙන්. ප්‍රේමවන්ත සහෝදරය සහෝදරි එහෙම හිතන්න යන්න එපා. අපගේ මනසට ඉඩ දෙන්න යන්න එපා. දෙවියන් වහන්සේගේ සැලැස්මට සහ ඒ බලය ඔබ තුලින් ප්‍රකාශ වෙන්න ඉඩාරින්න. ඒක දෙවියන් වහන්සේ කරනවාමයි. ප්‍රේමවන්ත සහෝදරය සහෝදරි මැරිච්ච කෙනෙකුට හරි අපි යාචනා කළොත් දෙවියන් වහන්සේගේ මහිමේ ප්‍රකාශ වෙන්න ඕන නම් දෙවියන් වහන්සේ ඒ මනුෂ්‍යයන් නැගිටවල ලබනවා. ආමෙන්. කී දෙනෙක් කැමතිද අත්දැක බලන්න? ආමෙන්. ප්‍රේමවන්ත සහෝදරය සහෝදරි ඔබ බස් එක යනකොට ඔබ ළඟ කෙනෙක් ඉඳගෙන යනවා නම් ඔබට පුළුවන් හිතින් ඕක ගැන යාචනා කරන්න. ස්වාමීනි ඔබට දෙන්න කැලවීම. ඒ ඇති. ඔබේ සේවය කරලා ඉවරයි. ඔබ යාචනා කරන ස්වාමීනි ඔබට ලං වෙන්න බැරි මොකද ජීවිතේ පහදා තිබෙනවද? ඔබ කඩන්න යේසුස් වහන්සේගේ නාමයෙන්. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියෝ ඔබ යාඥා කරනකොට ඔබට දැනෙන්න ගන්නවා. ආමෙන්. අපි පොඩියට පටන් ගමු. අපි ලොකු ගිල ලොකු සුභාරංචි රැස්වීම නෙමෙයි. අපි සුළුවට පටන් ගමු. ඔබ ගෙදරකට යනකොට
ඒ ගෙදර දිව්‍යන් වහන්සේ අදහන අය නෙමෙයි නම් ඉන්නේ. ඔබ කියන්නේ ස්වාමිනේ මේ ගෙදර සමාදානෙ ගේන්න ඔබගේ බලයෙන්. ඉතින් යාඥා කරන ප්‍රේමවත් සහෝදර සහෝදරි. ඔවුන්ගේ ජීවිතවල තිබෙන පාදවන් කඩන්න ඔබ ඒ ගෙදරට කියලා ආපහු ගියාට පස්සේ ඒ මිනිසුන්ට දැනෙයි ඔබ ඉන්නකොට ඒ ගෙදර අමුතු දෙයක් උනායි කියලා. එම අත්දැකීම් තියෙනවා, එම සාක්ෂි තිබෙනවා. ආමෙන්. ප්‍රේමවත් සහෝදරය සහෝදරි සෑම මොහොතකම සුද්ධාත්මයන් වහන්සේ සංවේදී වෙනවා. මම ප්‍රංශේ ඉන්නකොට මම මේක කියලා අවසන් කරන්නම්. දෙවියන් වහන්සේ මට කිව්වා මම යාඥා කරද්දී කඩයක් තියෙනවා ලංකාවේ. ඒ කඩේට ගිහලා කියන්න ඔබ මාව එව්වේ මගේ දෙවියන් වහන්සේ කියලා. හරිද? මම ප්‍රේම සහෝදර සහෝදරි මම මේ ප්‍රංශයට ගිහලා මාසෙකට මම එහෙම කිසිම දෙයක් ගැන මම දන්නේ නැහැ. මම යාඥා කර දෙවියන් වහන්සේ කිව්වා. මම ඊට පස්සේ මගේ පාස්ටර් කතා කරලා කිව්වා පාස්ටර් දෙවියන් වහන්සේ මට මෙහෙම කතාවක් කිව්වා කියලා. ඊට පස්සේ පාස්ටර් මොනවද කරේ? එයා පල්ලියේ වැඩිමහල්ලුට කෝල් කරලා ආවා මෙහෙම කඩයක් තියෙනවද? මේ දෙවියන් වහන්සේ මේ එළිදරව් කරලා දෙනවා. ඊට පස්සේ එක්කෙනෙක් කිව්වා ඔව් එහෙම කඩයක් තියෙනවා කියලා. අපි කඩේට ගියා. කඩේට ගියාට පස්සේ මට එතකොට ඒ අය ටැමිල් මේ කඩේ අය. එතකොට මම සිංහල පාස්ටර් ටැමිල්. පාස්ටර් සිංහල දෙන්නවා. ඊට පස්සේ අපි කඩේට ගියාට පස්සේ මුදලාලි හිටියා, මුදලාලිගේ වයිෆ් හිටියා, දුව හිටියා, ඔක්කොම හිටියා. පාස්ටර් යාගින් කිව්වා ඕගොල්ලෝ දෙවියන් වහන්සේට මුරගසලා දිනවා යම් කාරණයකට දෙවියන් වහන්සේට ඒකට උත්තර දෙන්න ඕගොල්ලෝ වෙනුවෙන් මදහත් කාර්යයන් කරලා යාඥා කරන්න උන්වහන්සේ අපි වෙපුවා කියලා. එච්චරයි කිව්වේ. ඒ වයිෆ් ඇන්ඩ් හස්බන්ඩ් ඔක්කොම මූණේ මූණ බලාගත්තා. කඩේ වැඩ කරන්න කිව්වා මහාට කියලා කඩේ. කඩේ වැව්වා. කට්ටිය හිටපුවා එළියට ගියා. ඒගොල්ලෝ කඩේ වැව්වා. එළ කිව්වා මොකද්ද වෙන්න යන්නේ කියලා. ඊට පස්සේ කිව්වා ඕගොල්ලෝ මොකක් හරි කාරණයක් ගැන දෙවියන් වහන්සේට යාඥා කරලා තියෙනවා. දෙවියන්ගෙන් අනේ දෙයියනේ මේකට උත්තරයක් නැද්ද කියලා කියලා තියෙනවා. දැන් දෙවියන් වහන්සේ උත්තර දෙන්න යන්නේ කියලා. ආමෙන්. ප්‍රේමවත් සහෝදරය සහෝදරි පවුල් 4ක් විතර ඒගොල්ලෝ කෝල් කරලා ගෙන්නවා බලන්න මෙහෙම දෙයක් වුණා මේ පුදුම වැඩන්නේ මෙහෙම ආවා කියලා. ප්‍රේමවත් සහෝදර සහෝදරි දෙවියන් වහන්සේ එතන පුදුම විදිහට ක්‍රියා කරා. ඒ මනුෂ්‍යයන්ට දෙවියන් වහන්සේ ගැලවීම ගියා. ආමෙන්. පාස්ටර් එයා අනාගත වක්තෘ කෙනෙක් විදිහට ආලෙබලත් කෙනෙක්. එයා මේ මිනිසුන්ගේ ඉපදිච්ච ඉඳන් මරණය දක්වා දෙවියන් වහන්සේ එළිදරව් කරා යාතුලින්. ආමෙන්. ප්‍රේමවත් සහෝදර සහෝදරි සමහර වෙලාවල් වලට දෙවියන් වහන්සේ ඔයගොල්ලන්ට කියයි අර ගෙදරට යන්න. යන්න ප්‍රේමවත් සහෝදර බලන්න යන්න එපා. ගිහින් ඔයා බය නැතු කියන්නේ දෙවියන් වහන්සේ මාව එව්වේ කියලා. ආමෙන්. අද අපි වෙලා තින්නේ අපි ගාව තියෙන ආයුධ අපි පාවිච්චි කරන්නේ නැහැ. දෙවියන් වහන්සේ අපිට දීලා තියෙන බලය සහ ආධිපත්‍ය අපි පාවිච්චි කරන්නේ නැහැ. එහෙම පාවිච්චි නොකර අපි හිතනවා දෙවියන් වහන්සේ මුකුත් කරන්නේ නැහැ කියලා. ආමෙන්. යාඥා කරන්න ඕන තැන්වල අපි යාඥා කරමු. හැබැයි කතා කරන්න ඕන තැන්වල අපි කතා කරමු. බය නැතුව දෙවියන් වහන්සේගේ බලය නිදහස් කරලා කතා කරන්න. ඔබ දකි හාස්කම් කරන්න එපා. පළවෙනි එක හාස්කම වෙනකොට ඔයාලා දෙවෙනි එක කරන්න බය වෙන්නේ නැහැ. ආමෙන්. 1,20,000 අපිට හදන්න පුළුවන්. ආමෙන්. ප්‍රේමවත් සහෝදර සහෝදරි අද දවසේ අපි සෑම කෙනෙක් නැගී සිටිමු.